හොඳයි අයිබෝවන් සුබ දවසක්. අපි ඔබට අද ඉලෙක්ට්‍රොනික පන්තිය තුලින් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ ඩයෝඩ් එහෙම නැත්නම් PN සංදි උපයෝගී කරගෙන සකස් කරන ලබන ඩයෝඩ් කියන උපාංගය පිළිබඳව. එතකොට ඩයෝඩ් කියන උපාංගය ඔබ දැනටමත් පරිහරණය කරන්නත් ඇති. නමුත් අපි එය නිවැරදිව හරියාකාරව ඒ උපකරණය පිළිබඳව දැනුවත් වීමත් එවැන්නක් තුල ක්‍රියාකාරීත්වය සහ පාවිච්චි කරන ආකාරය පිළිබඳව එවැන්න පරීක්ෂා කරන ආකාරය පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. එතකොට මේ ඔබට පෙන්වන්නේ එවැනි අවස්ථාවක් ඩයෝඩය කියන උපාංගය පිළිබඳව. හොඳයි. මෙන්න මේ ඩයෝඩය කියන අවස්ථාව අපි මාතෘකා කරගත්තොත් අද මේ ඩයෝඩය කියන අවස්ථාව මූලිකව පදනම් වෙනවා PN අර්ධ සන්නායකවල සම්බන්ධතාවයක් මූලික කරගෙන. එතකොට PN කියලා මම වචන දෙකක් අකුරු දෙකක් කතා කරනකොට මේ P වර්ගයේ අර්ධ සන්නායක කොටසක් සහ N වර්ගයේ අර්ධ සන්නායක කොටසක් කියන මෙන්න මේ කොටස් දෙකේ එකතුවෙන් තමයි PN සංදියක් එහෙම නැත්නම් PN ජංක්ෂන් එකක් ගොඩනගෙන්නේ. මේ PN සංදිය තුලින් තමයි අපිට මේ ඩයෝඩය කියන උපකරණය නිර්මාණය වෙන්නේ. එතකොට අපි ඩයෝඩය කියන මාතෘකාවට ප්‍රවේශයක් ගන්න කලින් අපි P වර්ගයේ අර්ධ සන්නායකයක් සහ N වර්ගයේ අර්ධ සන්නායක කියන්නේ මොකක්ද කියන එක දැනුවත් විය යුතුයි. මම හිතන්නේ ඒක වඩාත් ඔබට පාසල් දරුවන් වශයෙන් ඔබට වඩාත් ඒක වටිනාකමක් ලැබේ. ඒ නිසා අපි බලමු P වර්ගයේ අර්ධ සන්නායකයක් සහ N වර්ගයේ අර්ධ සන්නායකයක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට අපිට පේනවා මම P අකුරක් සහ N අකුරක් ලිව්වා. එහෙනම් අපි P වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා කියනකොට N වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා කියනකොට මේ අවස්ථා දෙක පිළිබඳව මූලික දැනුවත් වීමක් අපි දැන් ලබමු. ඔබ දන්නවා ආවර්තිතා වගුවේ මම සරලව ඒ අවස්ථාව පෙන්වන්නම්. ආවර්තිතා වගුවේ හතරවෙනි කාණ්ඩයේ අපිට දකින්න පුළුවන් අවස්ථා තමයි කාබන්, සිලිකන්, ජර්මේනියම් ආදී වශයෙන් අර්ධ සන්නායක මූලද්‍රව්‍ය අපිට දකින්න පුළුවන් හතරවෙනි කාණ්ඩය. ඒකම තුන්වෙනි කාණ්ඩය, පස්වෙනි කාණ්ඩය වශයෙන් අපිට මේ ආවර්තවයේ තවත් අවස්ථා දකින්න පුළුවන්. අපි මේ තුන්වෙනි කාණ්ඩය, පස්වෙනි කාණ්ඩය කියන අවස්ථා දෙක තියෙන්නේ හතරවෙනි කාණ්ඩයට ආසන්නයේම තියෙන අනිකුත් කාණ්ඩ දෙක. එතකොට මෙතනදී තේරුම් ගන්න ඕනේ අපි ආවර්ත වගුවේ 3, 4, 5 කාණ්ඩවල මූලද්‍රව්‍ය පොදුවේ හඳුන්වනවා අර්ධ සන්නායක මූලද්‍රව්‍ය කියලා. එතකොට ප්‍රධාන වශයෙන් හතරවෙනි කාණ්ඩයේ තමයි අපි අර්ධ සන්නායක මූලද්‍රව්‍ය කියලා කියන්නේ. එතකොට අපි දන්නවා හතරවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යක අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ඒ වගේම තුන්වෙනි කාණ්ඩයේ පවතින මූලද්‍රව්‍යයක් නම් එහි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි පවතින්නේ. පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් පවතිනවා. එතකොට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් වශයෙන් පවතින මෙන්න මේ හතරවෙනි කාණ්ඩයේ පවතින මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කර නැත්නම් පූර්ණ තත්ත්වයටපත් වෙන්න ඉලෙක්ට්‍රෝන තව 4ක් අවශ්‍යතාවය තියෙනවා. එහෙම නැත්නම් එම අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 ඉවත් කිරීමෙන් ඇතුළත කවචයෙන් සම්පූර්ණ වීමේ හැකියාවක් තියෙනවා. ඔබ ඒක පාසල් අධ්‍යයනය තුළ ලබනවා ඇති. හොඳයි. අපි හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යක ඉලෙක්ට්‍රෝන නිකුත් කිරීම හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හෝ තුලින් අවසාන කවචය පරිණත කරගන්න එක සමාන ක්‍රියාදාමයක් තමයි සිදු කරන්නේ. ඒක ඉලෙක්ට්‍රෝන 4ක් ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 4ක් ලබා ගන්න ඕනේ. කෙසේද? හතරවෙනි කාණ්ඩයේ අර්ධ සන්නායක මූලද්‍රව්‍යයක් තුන්වෙනි කාණ්ඩයේ අර්ධ සන්නායක මූලද්‍රව්‍යයක් සමග එකතු වීමෙන් අපිට 4යි 3යි නැත්නම් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන අවස්ථා ටික එකතු වුනහම හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යක අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4කුත් තුන්වෙනි කාණ්ඩයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3කුත් වශයෙන් එකතු වුනහම 4යි 3යි 7යි. එතනදී අපිට පේනවා ඒකේ සම්පූර්ණ වෙන්න නැත්නම් 8ක් සම්පූර්ණ වෙන්න තව ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙනවා. එක ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. එහෙනම් එතන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් පදනම් කරගන්නකොට එවැනි බන්ධන ජාලයක එවැනි ඉලෙක්ට්‍රෝන ඌනතා රාශියක් පවතින පුළුවන්. එහෙමනම් ඉලෙක්ට්‍රෝන ඌනතාවයන් පවතිනවා කියලා කියන්නේ එහි ප්‍රෝටෝන ප්‍රතිශතයේ සාපේක්ෂව වැඩි යකින් පවතිනවා. එහෙනම් ප්‍රෝටෝන ප්‍රතිශතයේ වැඩි යකින් පවතිනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩුයි ප්‍රෝටෝන වැඩි කියන එක. අන්න ප්‍රෝටෝන වැඩි නම් අපි කියන ඒ අවස්ථාවේදී පොසිටිව් වැඩි
ප්‍රෝටෝන්ස් වැඩි, ධන වැඩි, සිදුරු කුහර මේ ආදි වශයෙන් අපි හඳුන්වන ඕනෑම අවස්ථාවකින් අපි හඳුන්වන්නේ එහි ධන ප්‍රතිශතය නැත්නම් ප්‍රෝටෝන්ස් ප්‍රතිශතය වැඩි කියන එක. අන්න එවැනි අවස්ථාවක් අපි කියනවා බහුතරය ධන නැත්නම් ප්‍රෝටෝන තියෙනවා, සුළුතරයක් එතන ඊට අනුරූපව ඉලෙක්ට්‍රෝන තමයි පවතින්නේ. බහුතරයක් ප්‍රෝටෝන පවතින අවස්ථාව අපි හඳුන්වනවා p වර්ගයේ අර්ධසන්නායක කියලා. එහෙම නැත්නම් positive type semiconductor කියලා කියනවා. positive type semiconductor කියලා කියන්නේ අන්න එහෙමනම් positive කියන වචනේ මූල අකුර තමයි p කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ පුතා, හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අර්ධසන්නායක මූලද්‍රව්‍ය, තුන්වෙනි කාණ්ඩයේ අර්ධසන්නායක මූලද්‍රව්‍ය සමග එකතු වීමෙන් p වර්ගයේ අර්ධසන්නායක ගොඩනැගෙනවා කියලා. අන්න අපි දැන් තේරුම් ගත්තා. ඒ වගේම n වර්ගයේ අර්ධසන්නායකයක් පිළිබඳව අපි කතා කරනකොට හතරවෙනි කාණ්ඩයේ අර්ධසන්නායක මූලද්‍රව්‍ය පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් සමග එකතු වුණොත්, උදාහරණයකට මම ආසනික් කියලා දැම්මොත් පස්වෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය බරෝන් කිව්වොත් අපිට පේනවනේ. හරි. පස්වෙනි කාණ්ඩයේ පවතින ආසනික් කියන මූලද්‍රව්‍ය මම උදාහරණයකට දැක්වුවොත් ආසනික් මූලද්‍රව්‍යයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් පවතිනවා. හතරවෙනි කාණ්ඩයේ සිලිකන් හෝ ජර්මේනියම් වේවා විශේෂයෙන් ඒවා අපි පාවිච්චි කරනවා අර්ධසන්නායක pn සංදි ගොඩනැගීමට. මේවායේ තියෙන්නේ හතරවෙනි කාණ්ඩේ නම් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි, පස්වෙනි කාණ්ඩේ නම් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. අපි කාණ්ඩේ තීරණය කරන්නේ අවසාන කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වලින්. ඔබට අවබෝධයක් ඇති. එහෙමනම් පුතා, හතරවෙනි කාණ්ඩයේ පවතින අර්ධසන්නායක මූලද්‍රව්‍යයක් පස්වෙනි කාණ්ඩයේ පවතින අර්ධසන්නායක මූලද්‍රව්‍යයක් සමග බන්ධන සකස් වීමෙන් අපි දන්නවා 4යි 5යි එකතු වුනහම අවසාන කවච දෙක එකතු වෙනකොට නැත්නම් අවසාන කවච වල තියෙන මේ අවස්ථාවේ 4කුත් පස්වෙනි කාණ්ඩේ නම් ඉලෙක්ට්‍රෝන 5කුත් වශයෙන් පවතිනකොට 4යි 5යි එකතු කරාම 9යි. 4යි 5යි එකතු කරාම 9යි. නමුත් අවසාන කවචයේ සිටිය හැකි ඒ අවස්ථාවේ 8 දෙනෙකුට පමණයි. එතකොට එතනදී ඔබට පේනවා ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා. අන්නේ ඉලෙක්ට්‍රෝන වැඩිවීම එතනදී අපි පෙන්නනවා ඒ ඉලෙක්ට්‍රෝන වැඩිවීමක් කියලා කියන්නේ ප්‍රෝටෝන මදිකමක් එතන තියෙනවා. එහෙනම් හතරවෙනි කාණ්ඩයේ අර්ධසන්නායක මූලද්‍රව්‍යයක් පස්වෙනි කාණ්ඩයේ අර්ධසන්නායක මූලද්‍රව්‍ය සමග එකතු වීමෙන් අපිට පේනවා ඉලෙක්ට්‍රෝන බහුතර වෙච්ච අවස්ථාවක් ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝන බහුතර වෙච්ච අවස්ථාව අපි ඉලෙක්ට්‍රෝන කියන අවස්ථාව තව ආකාරයෙන් කියනවා අපි නෙගටිව්ස් කියලා. ඍණ නැත්නම් නෙගටිව්. නෙගටිව් කියන වචනේ මුල අකුර n. ඒ අනුව තමයි අපි n වර්ගයේ අර්ධසන්නායක කියලා හඳුන්වන්නේ. එහෙනම් ඔබට පැහැදිලි හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සමග එකතු වීමෙන් නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් ඍණ වැඩි ප්‍රතිශතයක් තියෙන නිසා ඒක n වර්ගයේ අර්ධසන්නායක කියලා හඳුන්වනවා. ඔබට මේ අවස්ථාව පැහැදිලි විය හැකි. එසේ නැතිනම් තවත් මම ආකාරයකින් මේක වඩාත් පැහැදිලි කළොත් අපි පෙන්වන්නම් මෙන්න මේ විදිහට. ඔබ පාසලේදී ඔබගේ විද්‍යාව පොතේ මේ විදිහට අවස්ථාවක් දකින්න ඇති. ඔබ මතක තියාගන්න මේ අවස්ථාව මතකයි. තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් සහ පස්වෙනි කාණ්ඩයේ ආසනික් මම හතරවෙනි කාණ්ඩයේ තියෙන සිලිකන් සහ ජර්මේනියම් සමග තමයි සසඳන්නේ මේ අවස්ථාවේ. මොකද අපි ඒ අවස්ථාව දෙක අර්ධසන්නායක ඩයෝඩ් නිර්මාණය කිරීම සඳහා විශේෂයෙන්ම භාවිතා කරන මූලද්‍රව්‍ය අවස්ථා දෙකක්. මම මේ අවස්ථාවෙන් පැහැදිලි කරන්නේ මෙන්න මේ අවස්ථාව බලන්න. මේ මම අඳින්නේ මොකක්ද කියන එක ඔබට දැනටමත් මතකයට එනවා ඇති. මොකද ඔබගේ පාසලේ විද්‍යාව පොතේ ඔබට මේ විෂය තියෙනවා. දැලිසියක් කියන අවස්ථාව මතකද? ඔව්, බන්ධන ජාලයක් සකස් වෙන අවස්ථාවක් නැත්නම් මූලද්‍රව්‍ය එකිනෙක සම්බන්ධතාවයක් ගොඩනගන අවස්ථාවක්. අපි දන්නවා සියලු පදාර්ථ ගොඩනගලා තියෙන්නේ පරමාණු ඒක රාශිය වෙලා. පරමාණු රාශියක් බන්ධනය වෙලා තමයි යම් පදාර්ථයක් ගොඩනගන්නේ. එහෙනම් පුතා මේ මම දක්වන දැලිසිය බලන්න. මේ දැලිසිය දිහා බලන්න. මේ දැලිසියේ මම පාවිච්චි කරන්නේ හතරවෙනි කාණ්ඩයේ p වර්ගයේ අර්ධසන්නායක ගොඩනැගීම සඳහා p වර්ගයේ අර්ධසන්නායක ගොඩනැගීම සඳහා හතරවෙනි කාණ්ඩයේ පවතින අපි කියමුකෝ ජර්මේනියම් සමග තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් කියලා ගමු. හතරවෙනි කාණ්ඩයේ පවතින ජර්මේනියම් මූලද්‍රව්‍ය සමග තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් කියන මූලද්‍රව්‍ය එකට එකතු වෙච්ච අවස්ථාවකදී සිදුවන සිදුවීම ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරනවා.
එහෙනම් තුන්වෙනි කාණ්ඩේ මම මෙතනින් ගත්තොත් මේ තුන්වෙනි කාණ්ඩේ බෝරෝන් කියනකොට අපි දන්න අවසාන කවචයේ පවතින එහි ඉලෙක්ට්‍රෝන මේ ආකාරයෙන් 3යි. තුන්වෙනි කාණ්ඩේ. එතකොට පුතා එතන ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට මදි. මෙන්න මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් මදි. මම මෙතන සිදුරක් යනවා. සිදුරක් නැත්නම් කුහරයක්. ඒ කියන්නේ හෝල් එකක්. එහෙම නැත්නම් ධන. ප්‍රෝටෝනයක් තියෙනවා. එතෙන්ට බන්ධනය වෙන්න ඉලෙක්ට්‍රෝනයක් නැහැ. නමුත් අනිකුත් අවස්ථා ගත්තාම මෙතන තියෙන්නේ ජර්මේනියම්. මේ ජර්මේනියම් කියන අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන අවසාන කවචයේ 4ක් තියෙනවා. මේ ජර්මේනියම් අවසාන කවචයේ මේ ආකාරයෙන් ඉලෙක්ට්‍රෝන 4 බැගින් පවතිනවා. ජර්මේනියම්. හරි? මේ ආකාරයෙන් ඉලෙක්ට්‍රෝන 4 බැගින් අවසාන කවචයේ ජර්මේනියම් මූලද්‍රව්‍යයේ පවතිනවා. එහෙනම් ජර්මේනියම් මූලද්‍රව්‍යයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් පවතිනවා. බෝරෝන් කියන මූලද්‍රව්‍යයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3ක් පවතිනවා. මෙතන සිදුරක් නැත්නම් කුහරයක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් පවතිනවා. අපි ඒක හඳුන්වනවා හෝල් එකක් කියලා. සිදුරක් නැත්නම් කුහරයක් එහෙම නැත්නම් හෝල් එකක්. හෝල්. එතකොට මේ සිදුරක් මෙතන පවතිනවායි කියන එකෙන් අදහස් වෙන්නේ මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් නැත්නම් ඉලෙක්ට්‍රෝන මදිකමක් ඉලෙක්ට්‍රෝන අඩුකමක් මෙතන පවතිනවා කියන එක. එහෙනම් තේරුම් ගන්න මේ වගේ බන්ධන ජාලයක මේක මූලද්‍රව්‍යයක් විතරයි වෙන්නේ. මෙවැනි මූලද්‍රව්‍ය ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනකින් යුක්ත යම් බන්ධන ජාලයක මොකද්ද වෙන්නේ සිදුරුත් ඊට සාපේක්ෂව ඉතා ඉහළ අගයක පවතිනවා කියන්නේ ප්‍රෝටෝන්ස් බහුතර වෙනවා ඉලෙක්ට්‍රෝන්ස් ඒ සෑම අවස්ථාවකදීම අඩුවීමක් පේනවා. එතකොට මෙන්න මේ අවස්ථාව තව ආකාරයකින් මම නිරූපණය කරනවා නම් මෙන්න මේ විදිහට බලන්න මේ අවස්ථාව තුල මොකද්ද වෙන්නේ හෝල්ස් බහුතර වෙනවා. හරි සිදුරු බහුතර තත්යක මේ විදිහට අපි හෝල්ස් දන පෙන්නමු අපි. මෙහෙම සිදුරු බහුතර අගයක පවතිනවා. ඍණ අඩු අගයක පවතිනවා. නෙගටිව්ස් අඩු අගයක පවතිනවා. මොකද ඉලෙක්ට්‍රෝන්ස් මදි ප්‍රෝටෝන්ස් වැඩි. එහෙනම් අපි මෙතනදී අපි හඳුන්වනවා මෙහි ධන කියන්නේ බහුතර වාහක. බහුතර වාහක එහෙම නැත්නම් අපි කියනවා මැජොරිටි කැරියර්ස් කියලා වැඩි කියලා. හරි මැජොරිටි කැරියර්ස් බහුතර වාහක මේ ඔබට මේක පැහැදිලි නැති බහුතර වාහක. හරි මැජොරිටි කැරියර්ස් නැත්නම් බහුතර වාහක මෙහි ධන වශයෙන් පවතිනවා. ඒ වගේම මෙහි ඍණ ගත්තාම ධන වලට සාපේක්ෂව අඩු වගේක පවතිනවා. අපි ඒක සුළුතර වාහක කියලා කියනවා. එහෙම නැත්නම් මිනෝරිටි කැරියර්ස් කියලා කියනවා. මිනෝරිටි කැරියර්ස්. එතකොට සුළුතර වාහක ඍණ වශයෙන් බහුතර වාහක ධන වශයෙන් පවතින මෙන්න මෙවැනි අවස්ථාවකදී ධන බහුතරයි කියලා කියන්නේ ප්‍රෝටෝන්ස් වැඩි කියන. පුතා එහෙමනම් අපි මෙන්න මේ අවස්ථාව හඳුන්වනවා p type semiconductor. මොකද ප්‍රෝටෝන්ස් වැඩි. මේක තමයි අපි හඳුන්වන්නේ p type semiconductor එකක් කියලා. ඔන්න අපි p වර්ගයේ අර්ධ සන්නායකයක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගැනීමක් අපි සිද්ධ කරා. දැන් අපිට පේනවා හතරවෙනි කාණ්ඩයේ අර්ධ සන්නායක ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් කියන මූලද්‍රව්‍ය සමග එකතු වීමෙන් 4යි 3යි 7යි බහුතර වාහකය ධන වෙනවා නැත්නම් සිදුරු වැඩි වෙනවා ඊට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන අඩුවීමක් වෙනවා. දැන් මෙතනදී ඔබට පැහැදිලි මේ අවස්ථාව තුල බහුතර වාහක ධන විච්චි සුළුතර වාහක වශයෙන් ඍණ පවතින මේ අවස්ථාව තුල පොසිටිව් බහුල නිසා ධන බහුල නිසා අපි ධන කියන වචනේ ඉංග්‍රීසි අර්ථය පොසිටිව් කියන එක මේ පොසිටිව් වැඩි නිසා අපි ඒකේ මූල අකුර තමයි P කියලා හඳුන්වන්නේ. පොසිටිව් ටයිප් සෙමිකන්ඩක්ටර් කියලා ඔබට පැහැදිලි ඇති. මම හිතනවා ඒක මනාව ඔබට පැහැදිලි වෙන්න ඕනේ. හොඳයි. අපි මේ අවස්ථාවට අනුරූපව බලමු n වර්ගයේ අර්ධසන්නායකයක් ගොඩනැගලා තියෙන ආකාරය. එහෙනම් දැන් ඔබට දැන් ඒක අවබෝධය දැන් ගොඩනැගෙන්න ඕනේ. අපි නමුත් බලමු මේ අවස්ථාවල් මේ අඳින්නේ n වර්ගයේ අර්ධසන්නායකයක් ගොඩනැගලා තියෙන අවස්ථාව ඔබට පැහැදිලි කිරීම සඳහා අදාළ දැලිසිය. හරි. එතකොට බලන්න
මේ අවස්ථාව තුලත් අපි හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් විදිහට අපි ගමුකෝ සිලිකන් කියන මූලද්‍රව්‍යය. හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් විදිහට සිලිකන් කියන මූලද්‍රව්‍යය උපයෝගී කරගෙන හතරවෙනි කාණ්ඩයේ සිලිකන් මූලද්‍රව්‍ය පස්වෙනි කාණ්ඩයේ පවතින ආසනික් කියන මූලද්‍රව්‍යත් එක්ක අපි සම්බන්ධතාවයක් ගොඩනැගුවා. ඔබට පේනවා 4යි 5යි එකතු වුනහම 9යි. සිටිය හැක්කේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8කට. එහෙනම් එතනදී ඉලෙක්ට්‍රෝනයක් වැඩිවීමක් වෙලා තමයි තියෙන්නේ. ඉස්සෙල්ලා අවස්ථාවේ ඉලෙක්ට්‍රෝනයක් මදිවීමක් වෙන්නේ. දැන් ඉලෙක්ට්‍රෝන වැඩිවීමක් වෙනවා. බලමු. හතරවෙනි කාණ්ඩයේ සිලිකන් කියන මූලද්‍රව්‍ය පස්වෙනි කාණ්ඩයේ ආර්සනික් කියන මූලද්‍රව්‍ය සමග බන්ධන ගොඩනගා ගන්න අවස්ථාව. හරි. මෙතනදී ආර්සනික් මම පැහැදිලි කළොත් මෙතන ආර්සනික් කියලා කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙන 1යි 2යි 3යි 4යි 5ක් වශයෙන් හතර දෙනෙකුට බන්ධන සකස් වෙනකොට තව එක්කෙනෙකුට බන්ධනය සකස් කරන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා එයා එතන නිදහසේ ඉන්නවා. එයාට බන්ධනයක් සකස් වෙන්න දෙන්නේ නැහැ. එයා ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් විදියට ෆ්‍රී ඉලෙක්ට්‍රෝනයක් විදියට අපි ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් වශයෙන් අපි යව දකිනවා. හරි. එතකොට මේ ෆ්‍රී රිලැක්ස් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් වශයෙන් යා මේ විදිහට මේ අවස්ථාවට ආසන්නයේ පවතිනවා. එයා නිදහස් ඉලෙක්ට්‍රෝන. නැත්නම් වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් වශයෙන් යා පවතිනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි ගත්තොත් සිලිකන් කියන හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සිලිකන් මූලද්‍රව්‍ය අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් මේ විදිහට පවතිනවා. සිලිකන් කියන මූලද්‍රව්‍ය හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඒ නිසා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් වශයෙන් පවතිනවා. සිලිකන් මූලද්‍රව්‍යයක් සමග පස්වෙනි කාණ්ඩයේ පවතින ආසනික් මූලද්‍රව්‍ය බන්ධන සකස් වෙච්ච අවස්ථාව තමයි ඔබට මේ නිරූපණය වෙන්නේ. දැන් එහෙනම් මේ අවස්ථාව තුල ආසනික් කියන මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වැඩිවීමක් නිසා නැත්නම් ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන නිසා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන නිසා හතරක් බන්ධන වෙනකොට තව ඉලෙක්ට්‍රෝන එකකට බන්ධනය වීමට අවස්ථාවක් නැතුව ඉලෙක්ට්‍රෝනයක් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් වශයෙන් මුක්ත ඉලෙක්ට්‍රෝනයක් වශයෙන් එයා පවතිනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන බහුතර වීමක් වෙලා තියෙනවා. ඊට සාපේක්ෂව දන්න ප්‍රෝටෝන අඩුකමක් තමයි තියෙන්නේ. නැත්නම් මෙතනදී සිදුරු අඩුයි ඉලෙක්ට්‍රෝන වැඩි. එහෙනම් මේ අවස්ථාව අපි මේ ආකාරයෙන්ම තවත් විදිහකට පෙන්වුවොත් මේ විදිහට බලමු. මෙන්න මෙතනදී මේ අවස්ථාව තුල මේ අවස්ථාව තුල ඉලෙක්ට්‍රෝන්ස් වැඩි යගයක පවතිනවා. අපි ඉලෙක්ට්‍රෝන්ස් ඍණ වශයෙන් මේ විදිහට දක්වනවා. ඒ වගේම ප්‍රෝටෝන්ස් ගත්තාම ප්‍රෝටෝන්ස් නැත්නම් ධන ඊටාම අල්පතර වශයෙන් නැත්නම් සුළුතර වශයෙන් ඔය විදිහට ප්‍රෝටෝන්ස් පවතිනවා. එතකොට සුළුතර වශයෙන් ප්‍රෝටෝන පවතිනවා, බහුතර වශයෙන් ඉලෙක්ට්‍රෝන පවතිනවා. එතකොට මේ අවස්ථාව තුළ අපිට පේනවා බහුතර වාහක වෙන්නේ ඉලෙක්ට්‍රෝන. බහුතර වාහක අපි බහුතර වාහක ඉලෙක්ට්‍රෝන majority carriers කියලා කියනවා. majority carriers. හරි. ඒ වගේම සුළුතර වාහක වශයෙන් ධන පවතිනවා. අපි ඒවා minority carriers කියලා නැත්නම් සුළුතර වාහක minority carriers කියලා කියනවා. හරි. මම ඒක description එක ඔබට මෙතන පේන නිසා මම ඒක සම්පූර්ණ ලියන්න ගියේ නැහැ. එතකොට පුතා අපි දැන් තේරුම් ගත්තා හතරවෙනි කාණ්ඩයේ අර්ධසන්නායක මූලද්‍රව්‍ය පස්වෙනි කාණ්ඩයේ අර්ධසන්නායක මූලද්‍රව්‍ය සමග එකතු වීමෙන් බහුතරය ඍණ පවතින සුළුතරයක් වශයෙන් ධන පවතින අවස්ථාවක් තමයි අපිට අවසාන වශයෙන් ලැබෙන්නේ. එහෙනම් බහුතර ඉලෙක්ට්‍රෝන පවතින සුළුතර ප්‍රෝටෝන පවතින මෙන්න මෙවැනි අවස්ථාවක් අපි බැලුමට පැහැදිලිවම කියනවා මේකේ නෙගටිව්ස් වැඩි කියලා. ඒ නිසා මේක n වර්ගයේ අර්ධසන්නායක කියලා අපි කියනවා. n type semiconductor එකක් කියලා කියනවා. n type semiconductor එකක් කියලා කියනවා. එහෙනම් n වර්ගයේ අර්ධසන්නායක කියලා කියනවා. ඔබට මම දකිනවා මේ කියා දීපු අවස්ථාව තුල p වර්ගයේ අර්ධසන්නායක කියන්නේ මොකද්ද? n වර්ගයේ අර්ධසන්නායක කියන්නේ මොකද්ද කියන එක මනා පැහැදිලිතාවයක් තිබිය යුතුයි මේ වෙනකොට. හොඳයි. මේ අවස්ථාව පිළිබඳව ඔබට වැටහීමක් ඇති කියලා මම හිතනවා. එහෙමනම් පුතා දැන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි
P වර්ගයේ අර්ධ සන්නායකයක් සහ N වර්ගයේ අර්ධ සන්නායක කියන එක අපි දැන් දන්නවා. අපි එහෙනම් මෙන්න මේ කියන P වර්ගයේ අර්ධ සන්නායක කොටස සහ N වර්ගයේ අර්ධ සන්නායක කොටස කියන මේ අවස්ථා දෙක එකට එකතු වීමෙන් Pn සංදියක් එහෙම නැත්නම් Pn ජංක්ෂන් එකක් ගොඩ නැගෙන ආකාරය අපි අවබෝධ කරගමු. හොඳයි. එතකොට අපි P වර්ගයේ අර්ධ සන්නායක කොටසක් සහ N වර්ගයේ අර්ධ සන්නායක කොටසක් කියන අවස්ථා දෙක පදනම් කරගෙන Pn සංදියක් ගොඩනගා ගන්න අවස්ථාව කතා කරමු. P වර්ගයේ අර්ධ සන්නායක කොටසක් කියලා අපි දැන් කතා කළේ මෙන්න මෙහෙම අවස්ථාවක්. මොකද්ද? ධන බහුතර වශයෙන් පවතින ප්‍රෝටෝන්ස් බහුතර වශයෙන් පවතින ඉලෙක්ට්‍රෝන සුළු වශයෙන් පවතින අවස්ථාවක් තමයි P වර්ගයේ අර්ධ සන්නායක කියලා කියන්නේ. එහෙනම් පුතා ඒ වගේම අපි ඉගෙන ගත්තා N වර්ගයේ අර්ධ සන්නායක කියන්නේ මොකද්ද? ඍණ බහුතර වශයෙන් පවතින ඉලෙක්ට්‍රෝන්ස් බහුතර වශයෙන් පවතින ධන සුළුතර වශයෙන් පවතින අවස්ථාව තමයි ධන සුළුතර වශයෙන් පවතින අවස්ථාව තමයි N වර්ගයේ අර්ධ සන්නායක කියන්නේ කියලා තේරුම් ගන්න. එහෙනම් මෙන්න මේ අවස්ථා දෙක පිළිබඳව තමයි දැන් අපේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. මේ අවස්ථා දෙක එකතු වෙලා තමයි හැදෙන්නේ Pn සංදිය. හරි? එහෙමනම් Pn සංදිය ගොඩනගෙන අවස්ථාව අපි කතා කළොත් මේ විදිහට බලා ගන්න හොඳට පැහැදිලිව මේක හොඳට තේරුම් ගන්න. ඒ පාසල් දරුවන්ට ඉතාමත්ම වැදගත් මාතෘකාවක් අද කතා කරන්නේ. මම මෙතනට සඳහන් කරනවා P කියලා මේ අවස්ථාවේ N කියලා. මොකද්ද මේ सिद्ध කරන්නේ? මේ P කොටස තමයි මෙතෙන්ට ආවේ. මේ N කොටස තමයි මෙතෙන්ට ආවේ. එහෙනම් පුතා P කොටස සහ N කොටස කියන මේ අවස්ථා දෙක එකට එකතු වෙච්ච අවස්ථාවක් අපි හඳුන්වනවා Pn සංදියක් කියලා. Pn ජංක්ෂන් එකක් එහෙම නැත්නම් Pn සංදියක් කියලා කියනවා. Pn සංදි මතක තියාගන්න වචනේ ඉතාම අර්ථවත් සහ ඉදිරියේදී ඔයගලන්ට ඉතාමත්ම වැදගත් වෙනවා. ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ උනත් මේ P වර්ගයේ අර්ධ සන්නායක සහ N වර්ගයේ අර්ධ සන්නායක සොයා ගැනීමත් එක්ක තමයි ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ උනත් මහ විශාල දැවැන්ත පෙරලියකින් ඉදිරියට ආපු තාක්ෂණයෙන් ඉතාම ඉහළාගයකට ආපු අවස්ථාවක් උදා වෙනවා. එනවා Pn සංදියක් කියන එක අපිට ඉතාමත්ම වැදගත්. මේ P වර්ගයේ අර්ධ සන්නායක කොටසක් සහ N වර්ගයේ අර්ධ සන්නායක කොටසක් මේ වශයෙන් මේ දෙක එකතු වෙනකොට මෙතන විශේෂ තත්ත්වයක් ගොඩනගෙනවා. ඒ තමයි P කොටසේ ඔබට පේනවා මේ ඍණ කියන්නේ සුළුතර වාහක කොටසක්. මෙන්න මේ සුළුතරව පවතින ඉලෙක්ට්‍රෝන ටික මේ Pn සංදියේ සංදිය ආසන්නයේ තැන්පත් වෙනවා. ඒ වගේම N කොටසේ තියෙන සුළුතර ධන කියන අවස්ථාව මේ සංදිය ආසන්නයේ ධන ආරෝපණය වීමක් සිද්ධ වෙනවා. බලන්න දැන් ඔබට මම කියපු දේ පැහැදිලි වෙන්න ඕනේ. P කොටසේ සුළුතර වාහක සහ N කොටසේ සුළුතර වාහක වශයෙන් පවතින P කොටසේ ඍණ සහ N කොටසේ ධන වශයෙන් පවතින සුළුතර වාහක මේ P සහ N කියන කොටස් දෙක සංදිගත කරනකොට සුළුතර වාහක ගොඩ නැගෙනවා මේ සංදිය ආසන්නයේ. සංදිය ආසන්නයේ සුළුතර වාහක තැන්පත් වීමක් වෙනවා. මෙන්න මේ අවස්ථාව සුළුතර වාහක තැන්පත් වෙච්ච අවස්ථාව. මෙන්න මේ ප්‍රමාණයේ සුළුතර වාහක තැන්පත් වීමක් වෙනවා. මෙන්න මේ සුළුතර වාහක මේ ආකාරයෙන් තැන්පත් වුනහම ඔබට පේනවා පුතා මේ පැත්තේ ධන ආරෝපණ මේ පැත්තේ ඍණ ආරෝපණ පවතින. අපි දන්නවා ධන හා ඍණ කියන්නේ මොනවද? දැන් ඔබට යම් කිසි අවබෝධයක් ඇතිනේ. ධන හා ඍණ කියලා කියනකොට පුතා එතන අපි දන්නවා පැහැදිලිවම සම්පූර්ණ පරස්පර අවස්ථාවක් තියෙනවා. ධන ඍණ කියන්නේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක්. මොනවද අපි? විදුලි විද්‍යුත් ශාස්ත්‍රයේ අපි ධන ඍණ කියලා කියතර. ධන ඍණ කියලා කියන්නේ විභව අන්තරයක් තමයි මේ තියෙන්නේ. ඔබට විභව අන්තරය සහ ධාරාව මම ඉදිරි පාඩම් වලදී කතා කරනවා. දැනට අපි විභව අන්තරය කියලා කතා කරනකොට ධන සහ ඍණ. දැන් බැටරි කැල්ලක් ගත්තොත් ඒක එකාග්‍රයක් ධන අනෙක් අග්‍රය ඍණ කියලා අපි දන්නවනේ. හරි. ඒ වගේ ධන සහ ඍණ වශයෙන් මේ ස්ථානයේ මේ අවස්ථා දෙකේ තියෙන සුළුතර වාහක තැන්පත් වෙලා මෙතන ඇති කරන විභව අන්තරය. මේ විභව අන්තරය අපි මෙතනදී මේ විදිහට විභවාන්තරයක් තැන්පත් වීම අපි බලමු තව ඉස්සරහට කතා කරන මේ මාතෘකාවට මම ඒක එකපාරටම කියනට වඩා හොඳයි ඒක ආදල දැනෙන්න කියන එක. දැනට මතක තියාගන්න පුතා මෙතන අපි පොටෙන්ෂනල් බැරියර් එකක් එහෙම නැත්නම් විභව බාධකයක් කියලා මම කියනවා. හරි.
එහෙම නැත්නම් මේක අපි හඳුන්වනවා ඩිෆ්ලෙක්ෂන් ලේයර් එකක් කියලා. ඩිෆ්ලෙක්ෂන් ලේයර් එක කියලා කියන්නේ හායිත ප්‍රදේශයක්, හිස් අවකාශයක්, ඌර්ණ ස්තරයක්. මේකේ ඉන්න වචන අර්ථකථනය වෙන ඕනෙම අවස්ථාවක් යටතේ අපි මෙතන ඩිෆ්ලෙක්ෂන් ලේයර් එකක්, විභව බාධකයක්, පොටෙන්ෂියල් බැරියර් එකක්, හායිත ප්‍රදේශයක්, හිස් අවකාශයක්, ඌර්ණ ස්තරයක් කියන මේ වචන ඔක්කොගෙම එකම අර්ථය තමයි ප්‍රකාශනය වෙන්නේ. හොඳයි. මම මේ විභව බාධක කියන්න හේතුුනේ අවස්ථාව තව චුට්ටකින් මම පැහැදිලි කරන්නම්. ඒකට හේතුව පැහැදිලිවම කිව්වොත් මෙන්න මේ විදිහට වෙන්නේ. හරි? අපි මෙතන ඩිෆ්ලෙක්ෂන් ලේයර් එකක් කියලා කියමුකෝ. ඩිෆ්ලෙක්ෂන් ලේයර්. ඩිෆ්ලෙක්ෂන් ලේයර් එකක් එහෙම නැත්නම් පොටෙන්ෂියල් බැරියර් එකක් කියලා කියනවා. පොටෙන්ෂියල් බැරියර් එක. එතකොට මේ හායිත ප්‍රදේශයක්, හිස් අවකාශයක්, ඌර්ණ ස්තරයක් කියන අවස්ථාවක ඩිෆ්ලෙක්ෂන් ලේයර් එකක් වශයෙන් එහෙම නැත්නම් පොටෙන්ෂියල් බැරියර් එකක් කියලා කියන විභව බාධකයක් වශයෙන් මේ අවස්ථාව අපි හඳුන්වනවා. ඒකට වඩා පැහැදිලිතාවය එන්නේ මෙන්න මේ අවස්ථාවට තේරුම් ගමු. P කොටසේ පවතින පුතා බහුතර ධන මේ P කොටස පුරාවට මේ විදිහට පවතිනවා. ඒ වගේම N කොටසේ පවතින බහුතර ඉලෙක්ට්‍රෝන්ස් මේ N කොටස පුරාවට මේ විදිහට විහිදී පැතිරි පත්පත්. දැන් අපි දන්නවා මේ ලෝකයේ සාමාන්‍යයෙන් අපි හරියට රට ලෝකෙ දිහා බැලුවාම අඩුම විශ්වයේ අවස්ථාවන් දිහා බැලුවාම සෑම අවස්ථාවකදීම අපිට පේන විද්‍යාත්මකව තහවුරු වෙච්චි විද්‍යාත්මකව එක දැනුවත් කිරීම පදනම් වෙච්චි අවස්ථා දිහා බැලුවා. සාමාන්‍ය විවහාර සාමාන්‍ය අපේ ජීවිතය දිහා බැලුවත් කල්පනා කරලා බලන්න මේ ලෝකේ පැවැත්ම කොයි ආකාරයෙන්ද පවතින්නේ කිව්වොත් සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ බලවේග එකට ක්‍රියාකාරී වෙනවායි කියන එක ඔබට පැහැදිලි වෙනවා ඇති, පසක් වෙනවා ඇති. බලන්න. සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ බලවේග එකට ක්‍රියාකාරී වෙනවා. මොකද්ද මේ කිව්වේ? ඔබ බලන්න පොත ගේන්න කිව්වොත් නැත්නම් පොතක් ගේන්න කිව්වොත් ඔබට පොතක් ගේන්න කියනකොටම ඒක මතක් වෙන්නේ පෑන්. පොතයි පෑනයි සමානද? සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි. පොත් 100ක් තිබුණාට නැහැ එක පෑනක් නැහැ. හැබැයි ඒ වගේම තමයි පෑන් 100ක් තිබුණාට නැහැ එක පොතක් නැහැ. නමුත් මේ සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ අවස්ථාවක් මේ අවස්ථා දෙක. නමුත් ඒ ප්‍රතිවිරුද්ධ අවස්ථා දෙකෙන් එක පොතකුයි එක පෑනකුයි තිබුණොත් ඇති. ඒ වැඩේ සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ වගේම විදුලි සැපයීම පද්ධතියකට ධන වශයෙන් සම්බන්ධතාවයක් තිබුණාට වැඩක් නැහැ. ඍණ සම්බන්ධතාවයක් නැත්තම්. නේද? එතන විභාන්තරයක් පවතින්නේ නැහැ. නැත්තම් ධාරාවක් ගලන්නේ නැහැ. එහෙනම් ධන සහ ඍණ කියන අවස්ථා දෙක සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධයි. ණය පොළඟයි වගේ. නේද? ධන ඍණ එකට ගෑවෙන ගමන් ෂෝට් වෙනවා අපි දන්නවා. නමුත් මේ දෙන්න සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධයි. නමුත් ප්‍රතිවිරුද්ධ දෙන්න එකට එකතු වුනහම තමයි එතන ප්‍රතිඵලයක් ක්‍රියාත්මක වෙන්නේ. මම වැඩි පැහැදිලි කරන්න ඕනේ නැහැ. මේ ලෝකේ හැම අවස්ථාවකම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ බලවේගයකට ක්‍රියාකාරී වෙනවයි කියන එක ඔබට පැහැදිලි. ඒ තුලින් තමයි පුතා මේ ලෝකේ පැවැත්ම, විශ්වයේ පැවැත්ම තියෙන්නේ. අපි ප්‍රතිවිරුද්ධය කියලා සියල්ලම ඉවත් කළා හරියන්නේ නැහැ. සමාන වූ ප්‍රතිවිරුද්ධ බලවේගයකට ක්‍රියාකාරී වෙන සෑම ප්‍රතිවිරුද්ධ බලවේගයකට එක තමයි ලෝකේ පැවැත්ම තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. හොඳයි. එහෙමනම් මේ මම කියන්න උත්සාහ කරේ. ඒ වගේම ප්‍රතිවිරුද්ධ අවස්ථා නිතරම මොනවද? ආකර්ෂණීයයි. නේද? ප්‍රතිවිරුද්ධ බලවේග නිතරම ආකර්ෂණීයයි. බලන්න. P කියන ධන N කියන ඍණත් එක්ක එකතු වෙන්න කැමතියි. ඒ වගේම N කියන ඍණ P කියන ධනත් එක්ක එකතු වෙන්න කැමතියි. ස්වභාවය ඒක තමයි. නේද? අපි ස්ත්‍රී පුරුෂ වශයෙන් ගත්තා. ඔබට පේන සමාජයත් මම වැඩි කියන්න ඕනේ නැහැ නිහඬ. හොඳයි. එහෙමනම් P වර්ගයේ අර්ධසන්නායක කොටසේ බහුතරව පවතින ප්‍රෝටෝන N වර්ගයේ බහුතරව පවතින ඉලෙක්ට්‍රෝන සමග එකතු වෙන්න කැමතියි. නමුත් පුතා ඒගොල්ලන්ට තියෙන ගැටලුවක් මේ සංධිය ආසන්නයේ ධන හා ඍණ වශයෙන් සුළුතර ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන සුළුතර වාහක ටික P කොටස් වල සහ N කොටස් වල තියෙන සුළුතර වාහක ටික ඇවිල්ලා මේ සංධිය ආසන්නයේ ගොඩ නැගිලා තියෙනවා. පතිත වෙලා තියෙනවා. එතන ඒගොල්ලෝ විභව අන්තරයක් හටගෙන තියෙනවා. මෙන්න මේ විභව අන්තරය නැත්නම් අපි මේක පොටෙන්ෂියල් බැරියර් එක කියලා විභව බාධකයක් කියලා හඳුන්වනවා. මේ විභව අන්තරය විභව බාධකයක් වශයෙන් පවතින්නේ කාටද? මේ දෙපැත්තේ ඉන්නේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන වලට.
අන්න ඒකයි මම මේක කිව්වේ විභව බාධකයක් කියලා. පොටෙන්ෂල් බැරියර් එකක් ලෙකුයි. එහෙනම් තේරුම් ගන්න පුතා P කොටසේ සිටින ධන කියන අවස්ථාවන් මේ ප්‍රතිවිරුද්ධ ඍණ එක්ක එකතු වෙන්න කැමතියි. N කොටසේ ඉන්න ඉලෙක්ට්‍රෝන P කොටසේ ඉන්න ධන එක්ක එකතු වෙන්න කැමතියි. මේක ස්වභාවයයි. හරි. එතකොට P කොටසේ ධන වලට N වෙත හෝ N කොටසේ ඉන්න ඍණ වලට P වෙත හෝ මේ සංධිය හරහා හුවමාරු වෙන්න අපහසුතාවයක් තියෙනවා, බාධකතාවයක් තියෙනවා. මොකක්ද මේ බාධකතාවය? මේ සංධිය ආසන්නයේ ගොඩනැගලා තියෙන බාධක වෝල්ට්‍යතා ස්තරය නිසා. මෙන්න මේක අපි හඳුන්වනවා ඩිෆ්ලෙක්ෂන් ලේයර් එකක්, එහෙම නැත්නම් පොටෙන්ෂල් බැරියර් එකක්, එහෙම නැත්නම් හයිට ප්‍රදේශයක්, හිස් අවකාශයක්, ඕන ස්තරයක්, එහෙම නැත්නම් පුතා විභව බාධකයක් කියලා අපි හඳුන්වනවා. හොඳයි. මේ කියන විභව බාධකය P වර්ගයේ අර්ධසන්නායක කොටස සහ N වර්ගයේ අර්ධසන්නායක කොටස කියන මේ අවස්ථා දෙක තුල තියෙන විභව බාධකය මහ ලොකු විශාල බාධකයකුත් නෙමෙයි. ඒක කුඩා බාධක වෝල්ටේජතාවයක්. අපි ඒක පැහැදිලි කරොත් අපි මේ P වර්ගයේ අර්ධසන්නායක ගොඩනැගීමේදී හතරවෙනි කාණ්ඩයේ පාවිච්චි කරේ සිලිකන් නම්. ඒ වගේම N වර්ගයේ අර්ධසන්නායක මූලද්‍රව්‍ය ගොඩනැගීමේදී පාවිච්චි කරේ හතරවෙනි කාණ්ඩයේ ජර්මේනියම් නම්. ඒ අවස්ථා අනුව මේ විභව බාධක වෝල්ට්‍යතා ස්තරයේ පුංචි වෙනස්කමක් තියෙනවා. ඒ අවස්ථාව ගත්තොත් මේ අවස්ථා දෙකම මේ P වර්ග අර්ධසන්නායක සහ N වර්ග අර්ධසන්නායක කියන අවස්ථා දෙකම ගොඩනැගීම සඳහා හතරවෙනි කාණ්ඩයේ සිලිකන් මූලද්‍රව්‍ය පාවිච්චි කරා නම් සිලිකන් මූලද්‍රව්‍ය පාවිච්චි කළා නම් මේ අර්ධසන්නායක ගොඩනැගුවේ ඒ විභව බාධකය වෝල්ට් 0.7ක වෝල්ට්‍යතා අගයකින් පවතිනවා. ඒ වගේම ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය නම් මේ අවස්ථාවේදී පාවිච්චි වුණේ P කොටස සහ N කොටස සකස් කිරීමේදී හතරවෙනි කාණ්ඩයේ අර්ධසන්නායක මූලද්‍රව්‍ය වශයෙන් එතනදී මෙතන පවතින බාධක වෝල්ටේජ් ස්තරය පුතා වෝල්ට් 0.2ක තරම් ඉතාම කුඩා වෝල්ටේජ්. ඒතර මේ වෝල්ට් 0.7. වෝල්ට් එකක්වත් නැහැ නේද? වෝල්ට් 0.7ක් අපිට පේනවා. ඉතාම කුඩා බාධක වෝල්ටේජ්තාවයක් පදනම් කරගෙන P කොටසේ ධන වලට මේ පැත්තට හෝ N කොටසේ ඍණ වලට මේ P පැත්තට හෝ යන්න ක්‍රමයක් නැහැ. පොඩි බාධාවක් පවතින. එහෙමනම් මෙන්න මේ කියන බාධකතාවය අපිට පුළුවන් තව තවත් වැඩි කරන්නත් පුළුවන් බාධකතාවයේ මැඩපවත්වාගෙන මේ සංධිය තුලින් ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන හුවමාරු කරවන්නත් අපිට පුළුවන්කම තියෙනවා බාහිර විභවයක් මේකට ලබා දීම තුලින්. බාහිරින් මේ P කොටසට සහ N කොටසට බාහිරින් විභව පීඩනයක් අපිට ඇතුළු කරලා මේ පීඩනය යටපත් කරලා මේ හරහා ගමන් කරන්න පුළුවන් විදිහට අවස්ථාවක් උදා කරන්නත් පුළුවන්. අපි යොදන බාධකය නැත්නම් අපි යොදන විභවය අණුව ධන හෝරින මේ සම්බන්ධතාවයේ පදනම් කරගෙන මේ බාධක ස්තරයේ බාධකතාවය තව තවත් වැඩි කරලා සංධිය තුලින් කිසිසේත්ම ධාරාවක් නොගලන තත්ත්වයකට කරන්නත් අපිට පුළුවන්. මෙන්න මේ අවස්ථා දෙක අපි හඳුන්වනවා PN සංධියක් ඉදිරිපස නැඹුරු කිරීම සහ PN සංධියක් පසු නැඹුරු කිරීම කියලා. ඔබට පාසලේ පාඩම්වල PN සංධියක් ඉදිරිපස නැඹුරු කිරීම, PN සංධියක් පසු නැඹුරු කිරීම කියන අවස්ථාව උදා වෙලා තියෙනවා. ඔබ ඒ අවස්ථාවට සමහරට මුහුණ දීපු අයත් ඇති. සමහරට තව ඉදිරි පාඩම්වලදී ඒ අවස්ථාවට මුහුණ දෙන්න ඔබට සිදු වෙනවා. එහෙනම් මේ PN සංධියක් පෙර නැඹුරු කිරීම, පසු නැඹුරු කිරීම. එහෙම නැත්නම් forward bias, reverse bias කරන ආකාරය පිළිබඳව තමයි අපි දැන් ඊළඟට කතා කරන්නේ. බලමු මේ අවස්ථාව මෙහෙම තියෙද්දී මෙන්න මේ අවස්ථාව බලමු. PN සංධියක් පසු නැඹුරු කරන අවස්ථාව මෙන්න තියෙනවා PN සංධියක්. මම මෙතනදී මේ අවස්ථාව මේ තියෙන P කොටසක්, මේ තියෙන N කොටසක් කියලා අපි හිතනවා. එතන P කොටසේ ඔබ දන්නවා මෙතන තියෙන්නේ මොනවද? බහුතර ධන තියෙනවා. බහුතර වාහකය ධන වශයෙන් මේ විදිහට පවතිනවා. ඒ සුළුතර වශයෙන් P කොටසේ ඉලෙක්ට්‍රෝන්ස් මේ සංධිය ආසන්නයේ ඉන්නවා. ඒ වගේම N කොටස ගත්තාම N කොටසේ බහුතර ඉලෙක්ට්‍රෝන්ස් මේ විදිහට ඉන්නවා. ඒකෙත් සුළුතර ධන මේ විදිහට සංධිය ආසන්නයේ ඉන්නවා. හරි. ඔබට මේක තව පොඩ්ඩක් පුළුල් කරලා ගමුකෝ නේද? හොඳයි. මෙන්න මේ අවස්ථාව දිහා බලන්න. මේ විදිහට තියෙන P කොටසක් සහ N කොටසක් ගැන සලකන්න. දැන් මේ PN සංධියට අපි බාහිරින් P කොටසට සහ
n කොටසට මේ විදිහට සම්බන්ධතාවයක් ගොඩනගලා අපි මේ අවස්ථා දෙකට පුතා මෙන්න මේ විදිහේ සැපයුමක් දෙනවා. බලන්න සැපයුම දෙන විදිහ p කොටසට මම ඍණ වෝල්ටීයතාවයකුත් n කොටසට ධන වෝල්ටීයතාවයකුත්. ඔබ දන්නවා මේ ධන සහ ඍණ වශයෙන් විභවයක් අපි අඳිනකොට ධනාග්‍රය දිගින් වැඩි වෙන්න ඍණාග්‍රය ඊට මදක් කොට ආකාරය වෙන්න මේ විදිහට ඍණ සහ ධන වශයෙන් මේ අග්‍ර දෙක අපි විභවාන්තරයක් එතනට සම්බන්ධ කිරීමක් කරනවා. මේ විදිහේ විභව සැපයීමක් ලබා දුන්නාම ඔබ බලන්න මේ සැපයීම ලබා දෙන්න කලින් මේගොල්ලන්ගේ අදහස මොකද්ද? p කොටසේ ඉන්න ධන n කොටසේ ඉන්න ඍණ එක්ක එකතු වෙන කැමැත්තෙන් තමයි හිටියේ. නමුත් මේ බාධකෙ නිසා ඒ පැත්තට යන්න බැරුව ඒගොල්ලෝ හිටියා. n කොටසේ ඉන්න ඉලෙක්ට්‍රෝන p කොටසේ ඉන්න ධනත් එක්ක එකතු වෙන්න කැමතියි. නමුත් මේ n කොටසේ ඉන්න ඉලෙක්ට්‍රෝන වල p කොටසේ ඉන්න ධන එක්ක එකතු වෙන විදිහක් නැහැ. මෙතන තියෙන බාධකය නිසා. මෙන්න මේ ඩිෆ්ලෙක්ෂන් ලේයර් එක නිසා. හරි? right. ඉතින් එහෙම ඉන්න අවස්ථාවේදී දෙන දෙයිය ටොකු එන දෙනවා කියලා ඔබ අහලා ඉන්නේ නේද? එහෙනම් ඒ අවස්ථාව ගත්තොත් මේ විභවය නිසා විභවයේ ඍණාග්‍රය කෙලින්ම සම්බන්ධ වෙලා තිනවා ධන වෙත. ධන නැත්නම් ප්‍රෝටෝන්ස් වෙත. ඒ වගේම මේ සැපයීමේ ධනාග්‍රය කෙලින්ම සම්බන්ධ වෙලා තිනවා n කොටස වෙත. දැන් ඔබට පැහැදිලි වෙනවා මොකද්ද වෙන්නේ කියලා. දැන් බලන්න මේ බාධකයක් අස්සෙන් මේ ප්‍රෝටෝන ටිකට යන්න ඕනේද n වෙත? නෑ. මේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. මෙහෙන් මේ සැපයීමේ ඍණ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවනේ. ඒ නිසා මෙතනින් සැපයීමේ ඍණාරෝපණ මෙතෙන්ට එන නිසා p කොටසේ ඉන්න ධනාරෝපණ මේ ඍණාරෝපණ එක්ක එකතු වෙනවා. ප්‍රතිවිරුද්ධ කට්ටියත් එක්ක එකතු වෙන්න කැමතිනේ. ඒ නිසා p කොටසේ තියෙන ධන ටික ඔක්කොම මේ ඍණ අග්‍රය නැත්නම් ඍණ සැපයුම දෙසට මේ විදිහට සංදියෙන් ඉවතට ඍණ සැපයුම තියෙන දෙසට එකතු වෙනවා. ඒ වගේම ධන කොටස මෙතෙන්ට ඇවිල්ලා තියෙන නිසා ධනාග්‍රය මෙතන සම්බන්ධලා තියෙන නිසා n කොටසේ තියෙන ඉලෙක්ට්‍රෝනක් සංදියා සෙන්ටින් ගන්න උත්සාහ කරන්නේ ධන අග්‍රය සම්බන්ධ ස්ථානෙට මේ විදිහට ආකර්ෂණය වෙලා ධන හා ආරෝපණය වෙලා ඒගොල්ලෝ එතන සම්බන්ධතාවය ගොඩනගනවා. එතකොට මේ බාධකයක් තුලින් යන්න ඕනේ නැහැනේ. ඍජුවම මෙහෙන් ධන ඇවිල්ලා තිනා n වෙත ඍජුවම මෙහෙන් ඍණ ඇවිල්ලා තිනා p වෙත. එහෙනම් p කොටසේ ධන ටික ඍණාග්‍රයත් එක්ක n කොටසේ ඍණ ටික ධන අග්‍රය දෙසට මේ විදිහට සංදියෙන් ඉවතට විහිදලා පවතිනවා. දැන් ඔබට පේනවා මේ ඩිෆ්ලෙක්ෂන් ලේයර් එක තවත් මොකද වෙලා තියෙන්නේ? මේ ඩිෆ්ලෙක්ෂන් ලේයර් එක මොකක්ද වෙලා තියෙන්නේ? ඩිෆ්ලෙක්ෂන් ලේයර් එක තවත් පුළුල් වෙලා තියෙනවා. එහෙනම් p කොටසේ ධන ටික ඍණාග්‍ර දෙසට n කොටසේ ඍණ ටික ධනාග්‍ර දෙසට ගොනු වීමෙන් සංදිය තුලින් කිසිම ධාරාවක් ගලන්නේ නැති සංදියේ තියෙන බාධකයේ තවත් විශාලණය වෙච්ච අවස්ථාවක් තමයි අපිට දකින්න පුළුවන්. එහෙනම් අපි කියන අපිට pn සංදියක් තුලින් ධාරාවක් නොගලන අවස්ථාව. එහෙම නැත්නම් pn සංදිය පසු නැඹුරු වන අවස්ථාව තමයි මේ ඔබට නිරූපණය වෙන්නේ. පසු නැඹුරු වන අවස්ථාවට රිවර්ස් බයස් කියලා කියනවා. රිවර්ස් බයස් පසු නැඹුරු අවස්ථාව. මේක ඔබ සටහන් කරගන්න පසු නැඹුරු අවස්ථාව කියලා. පසු නැඹුරු අවස්ථාව. පසු නැඹුරු අවස්ථාව. ඔන්න pn සංදේය පසු නැඹුරු වල අවස්ථාව තමයි මම පැහැදිලි කරන්නේ. හොඳයි. අපි බලමු pn සංදේය ඉදිරිපස නැඹුරු වන අවස්ථාව. එතකොට ඔබ මෙතනදී අපි තේරුම් ගමු pn සංදේය ඉදිරිපස නැඹුරු වන අවස්ථාවක් පිළිබඳව. මෙන්න මම නැවත අඳිනවා pn සංදියක් ඉදිරිපස නැඹුරු වන අවස්ථාවේදී පිළිටන ආකාරය මෙන්න p කොටස මෙන්න n කොටස. එහෙනම් අපිට මේ pn සංදිය පේනවනේ. ඔව් අපි මේ විදිහටම අඳිමු. මෙතන p කොටසේ බහුතර ධන පවතිනවා. n කොටසේ බහුතර ඍණ පවතිනවා. දැන් ඔබට යම්කිසි අවබෝධයක් මම මෙහෙම කියනකොට පැහැදිලි වෙන්න ඕනේ. ඒ වගේම n කොටසේ සුළුතර ධන පිහිටනවා. ඒ වගේම p කොටසේ සුළුතර ඉලෙක්ට්‍රෝන නැත්නම් ඍණ මේ විදිහට පිහිටනවා. කොහෙද පිහිටන්නේ? සංදිය ආසන්නයේ. සුළුතර වාහක සංදිය ආසන්නයේ පතිතලා තියෙනවා. එහෙනම් මෙතන දැන් ඩිෆ්ලෙක්ෂන් ලේයර් එකක් මෙතනත් පවතිනවා. ඩිෆ්ලෙක්ෂන් ලේයර් එකක් නැත්නම් පොටෙන්ෂියල් බැරියර් එකක් මෙතන විභව බාධකයක් මේ අවස්ථාවේ පවතිනවා. දැන් මේ pn සංදියේ p කොටසේ ඉන්න ධන n කොටස වෙත යන්න කැමති, n කොටසේ ඉන්න ඉලෙක්ට්‍රෝන p වෙත එන්න කැමති. නමුත් n යන ක්‍රමයක් නැහැ. විභව බාධකයක් පවතිනවා.
එහෙනම් මෙන්න මේ විභව බාධකය පවතින අවස්ථාවේ අපි දැන් පෙර කතා කරේ පසු නැඹුරු අවස්ථාවනේ. අපි දැන් කතා කරන්නේ ඉදිරිපස නැඹුරුන අවස්ථාව. බලන්න P කොටසට සහ N කොටසට අපි බාහිරින් විභවයක් ලබා දෙනවා. මෙන්න මේ බාහිරින් ලබා දෙන විභවය ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මේ විදිහට බාහිරින් ලබා දෙන විභවයේ මේ P කොටසට අපි දෙන්නේ ධන, N කොටසට අපි දෙන්නේ ඍණ. අපි ඉස්සෙල්ලා දීපු විදිහ ඔබට පැහැදිලි ඇති. ඉස්සෙල්ලා දුන්නේ P කොටසට ඍණ, N කොටසට ධන. දැන් අපි දීලා තින්නේ P කොටසට ධන, N කොටසට ඍණ වශයෙන් තමයි අපි දීලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට අපි දීලා තියෙන්නේ. ඔන්න අපේ සැපයුම ලබා දීලා තියෙන ආකාරය. මේ සැපයුම ලබා දීමේදී ඔබ දැනුවත් වෙන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවා. මේ සැපයුම පුතා PN සංධිය ජර්මේනියම් නම් P කොටස සහ N කොටස සකස් වුනේ ජර්මේනියම් නම් වෝල්ට් 0.2ට වඩා වැඩි වෝල්ටිතාවයක් විය යුතුමයි. ඒ වගේම මේක සිලිකන් වර්ගයේ නම් වෝල්ට් 0.7ට වඩා වැඩි විභවයක් තමයි මෙතනට ලබා දිය යුත්තේ. හරි ඒක මතක තියාගන්න. නැත්නම් ඊට වඩා අඩු වෝල්ටිතාවයක් දීලා නම් එහෙම ක්‍රියාවක් වෙන්නේ නැහැ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මම මේක තර්ක කරන්න කලින් මේක තර්කෙ බිඳලා ඉවරයි. හරි? රයිට්. ඒක ඔබට අර්ථයක් වෙන්න ඕනේ පැහැදිලි වෙන්න. මම පැහැදිලි කරනවා. මෙතෙන්ට අපි ලබා දෙන විභවය අපි කියමුකෝ මෙතන ලබා දෙන විභවය මේ විදිහට මේ වෝල්ට්‍යතාවය මේ සැපයුම් විභවය වෝල්ට් 0.7ට වඩා වැඩි. මම මෙහෙම ලිව්වම හරිනේ නේද? වෝල්ට් 0.7ට වඩා වැඩි වෝල්ට්‍යතාවයක් තමයි මෙතන ලබා දීලා තියෙන්නේ. පැහැදිලි මේ සංකේත ඔබට මතක ඇති නේද? හරි. වෝල්ට් 0.7ට වඩා වැඩි වෝල්ට්‍යතාවයක් අපි මෙතනට ලබා දීලා තියෙනවා. P කොටසේ ඉන්නේ කවුද? හොඳට මේවා තේරුම් ගන්න. හරි සරල දේවල් මේවා. P කොටසේ ඉන්නේ පුතා ධන. N කොටසේ ඉන්නේ කවුද? ඍණ. මේගොල්ලෝ හරියට එකතු වෙන්න කැමති. මොකද මේවා ප්‍රතිවිරුද්ධ අවස්ථා. ඒක ස්වභාවය. නමුත් P කොටසේ ඉන්නේ ධන, P කොටසට එන්නේ ධන. සමජාතීයව ආකර්ෂණයක් නැහැ. එකතු වෙලා ඉන්නවා. ආකර්ෂණයක් නැහැ ඔබ දන්නවා. ඔව් එහෙමනම් P කොටසේ ඉන්නේ ධන, P කොටසට එන්නේ ධන. ඒ නිසා මේගොල්ලන්ගේ විශේෂ ආකර්ෂණයක් නැහැ. N කොටසේ ඉන්නේ ඍණ, N කොටසට එන්නේ ඍණ. මේගොල්ලන්ගේ විශේෂ ආකර්ෂණයක් නැහැ. නමුත් ප්‍රතිවිරුද්ධ දෙපාර්ශවය එකතු වෙන්න හරිම කැමතියි. ඉතින් ඒ නිසා මෙහෙන් ධන එන්න මෙහෙන් ඍණ එන්න දෙපැත්තෙනුත් පීඩනය වැඩි. මේ දෙගොල්ලන්ගේ කැමැත්තත් එකතු වෙන්න. ඒ නිසා දෙපැත්තෙන් පීඩනය වැඩි. නමුත් මැදිනුත් පීඩනය ඇදලා දෙනවා හොව් යන්න එපා කියලා මැදින් මේ ඩිප්ලෙක්ෂන් ලේයර් එක තුලින් විභව බාධකයක් ඇති කරලා තිනවා 0.7ක නැත්නම් ජර්මනි නම් 0.2ක. මෙන්න මේ බාධකයක් හොව් යන්න එපා කියලා තියද්දී දෙපැත්තෙන් මේ පැත්තෙන් ඍණ මේ පැත්තෙන් ධන වශයෙන් පීඩනය වැඩි කරනවා. මෙන්න මෙතන පවතින පීඩනයට වඩා මේ දෙපැත්තෙන් ඇති කරන විභව අන්තරය නැත්නම් විභව පීඩනය වැඩි නම් මේ මෙතන අපි පෙන්වන්නේ වැඩි නම් මේ සැපයුම අවස්ථාව වැඩි වෝල්ටේජ් නම් මේ පීඩනය විසින් කරන හොව් යන්න එපා කියන පීඩනයට වඩා දෙපැත්තෙන් කරන වැඩි පීඩනය පදනම් කරගෙන මේ බාධකය යටපත් කරමින් P කොටසේ තියෙන ධන N වෙත N කොටසේ තියෙන ඍණ P වෙත වශයෙන් සංධිය හරහා මේ බාධකේ මැඩ පවත්වාගෙන හුවමාරු වෙනවා. N කොටසේ තියෙන ඉලෙක්ට්‍රෝනය මේ පැත්තට එනකොට මෙතන N කොටසේ තියෙන N කොටස හිස් වෙනවා. ඒ හිස් ස්ථානය පියවන්න මෙතනින් ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට යනවා. මෙතනින් ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට යනවා. මෙහෙන් ඉලෙක්ට්‍රෝන මෙහෙට එනවා. පුතා පරිපථය සම්පූර්ණ වෙන්නේ එහෙමයි. මෙතන තියෙන සිදුර ඉදිරියට ගියාම මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් එනවා. ඒ ඉලෙක්ට්‍රෝනය පියවන්න මෙතෙන් මේ ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට යනවා. මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට යනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන මෙහාට ගලාගෙන එනවා. ප්‍රෝටෝන අතීට සාපේක්ෂව මෙහෙම ප්‍රෝටෝන්ස් ගලාගෙන යාමක් සිද්ධ වෙනවා ඉදිරියට. ප්‍රෝටෝන්ස් කියලා කියන්නේ අතන ප්‍රෝටෝන ගැලීමක් නෙමෙයි අපි විදුලියදී කතා කරමු සත්‍ය හා සම්මත කියන අවස්ථා දෙක. විදුලි ධාරාවක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන යාමක් සිද්ධ වෙන්නේ. නමුත් අපි දැනට ඔක පටල ගන්න ඕනේ නැහැ. දැනට අපි කොහොම යමු ඉදිරි පාඩම් වලදී ධාරාව සහ විභවාන්තරයේදී මම ඔබට ධාරාවක සත්‍ය දිශාව හා සම්මත දිශාව වශයෙන් ඔය ධන ඍණ ප්‍රශ්නය ගැන පැහැදිලි කරලා දෙන්නම්. හොඳයි දැනට අපි P කොටසේ සිදුරු N වෙත යනවා N කොටසේ ඉලෙක්ට්‍රෝන P වෙත එනවා සංධිය තුලින් ධාරාව ගලනවා කියන තැනට අපි තීරණ දැනුවත් වෙමු. හොඳයි එහෙනම් මේ තියෙන්නේ Pn සංධියක් තුලින් ධාරාවක් ගලන අවස්ථාව. මේක අපි හඳුන්වනවා ෆෝර්ඩ් බයස් කියලා.
ෆෝඩ් බයස් එකක් කියලා කියනවා. ෆෝඩ් බයස් එක. නැත්තම් ඉදිරිපස නැඹුරුව කියලා කියනවා. ඉදිරිපස නැඹුරුව. ඉදිරිපස නැඹුරුව. එහෙනම් PN සංදියක් ඉදිරිපස නැඹුරුවන ආකාරය තමයි මේ අපි කතා කරේ. මෙතන තිබුණේ PN සංදියක් පසු නැඹුරුවන අවස්ථාව. පුතා එහෙනම් PN සංදියක මෙන්න මේ ඉදිරිපස නැඹුරු වීම හා පසුපස නැඹුරු වීම කියන මෙන්න මේ අවස්ථා දෙක පදනම් කරගෙන තමයි අපි මේ කතා කරන්න යෙදෙන මාතෘකාව යටතේ මෙන්න මේ ඩයෝඩය කියන උපකරණය ගැන අපිට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. PN සංදියක ඉදිරිපස නැඹුරු වීම PN සංදියක පසු නැඹුරු වීම කියන මේ අවස්ථා දෙක උපයෝගී කරගෙන තමයි PN සංදියක උපයෝගී කරගෙන ඩයෝඩය කියන උපකරණය නිර්මාණය කළා තියෙන්නේ. අපිට නම් ඊළඟට කතා කරන්න තියෙන්නේ PN සංදි පදනම් කරගත්තු ඩයෝඩ පිළිබඳව. හොඳයි. එහෙනම් ඔබට අද අපි දැනුවත් කරේ PN සංදියක් ගොඩනැගිලා තියෙන ආකාරය, P වර්ගයේ අර්ධසායනයක් කියන්නේ මොකක්ද? N වර්ගයේ අර්ධසායනයක් කියන්නේ මොකක්ද? PN සංදියක් ගොඩනැගිලා තියෙන ආකාරය කොහොමද? PN සංදියක් ඉදිරිපස නැඹුරු කරන්නේ සහ පසු නැඹුරු කරන්නේ කොහොමද කියන එක තමයි අද අපි ඔබට දැනුවත් කළේ. හොඳයි. එහෙමනම් අපි ඊළඟ දිනේදී සූදානම් වෙමු PN සංදි පදනම් කරගෙන ඩයෝඩය කියන උපකරණය නිර්මාණය වෙලා තියෙන ආකාරය ඒකම ඩයෝඩ තුල තියෙන ප්‍රභේද පිළිබඳව කතා කරන්න අපි අවස්ථාව කරගමු. එහෙනම් අද අපි ඔබ ඉලෙක්ට්‍රොනික පන්ති තුලින් අදට සමුගන්නවා අපි නැවත දිනයක ඊළඟ අවස්ථාවේදී PN සංදි උපයෝගී කරගෙන ඩයෝඩය නිර්මාණය කළ තියෙන ආකාරයත් එහි ක්‍රියාකාරීත්වයන් සහ ඒ උපාංග පිළිබඳව කතා කරමු. එනම් අදට අපි නවතිනවා. ආයුබෝවන්.